සදහැති පින්නතුනි, ලෞතර මාමෑණී බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පෝෂණය වෙලා දෙව් මිනිසුන්ගේ හදවත් වලට කතා කරමින් ඒ දෙව් මිනිසුන්ට නිවෙන මඟ කියලා දෙන්නට දේශනා කරන්නට යෙදුණු සර්වඥ භාෂිතය ශ්‍රවණය කරන පින්නැති ඔබ හැම දෙනා කෙරේ කරුණාවෙන් දේශනා කරන්නට මේ උත්සාහ කරන්නේ. ශ්‍රවණය කරන්නේ බුද්ධ භාෂිතයයි. බුද්ධ භාෂිතය ශ්‍රවණය කරන සෑම දෙවියෙකුටම මිනිස්සෙකුටම එයින් ඵල නෙලා ගන්නට අවශ්‍ය කරන ශක්තිය පවතිනවා. යම් යම් මට්ටමින් සාපේක්ෂ වශයෙන් එකිනෙකා තුල සකස්ව පවතින ශ්‍රද්ධාදී වීර්යාදී ගුණධර්ම වලට සාපේක්ෂව එකිනෙකා ඒ දහමින් ඵල නෙලා සැනසීමටපත් වෙයි. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා පැහැදිලි කරන්නට, දේශනා කරන්නට, අවබෝධ කරවන්නට උත්සාහ කළ මූලික පදනම් දේශනාවක් කාරණාවක් පවතිනවා. ඒ තමයි චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කියන වචනය ඇහෙනකොටත් පටන් ගන්නකොටම ගැඹුරු දහමක් දේශනා කරන්නට දෝ හදන්නේ වගේ, එහෙමත් නැත්නම් ගැඹුරු බවක් දැනෙන ස්වභාවයක් සමහර කෙනෙකුට තියෙන්න පුළුවන්. හැබැයි බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ දේශන විලාසය, දේශන ස්වභාවය අනුව මහා සයුර වගේ ගැඹුරු වූ දහමක් නොගැඹුරුසේ දැනෙන විදිහට දේශනා කරන්න උන්වහන්සේ දක්ෂ වුණා. ඒ නිසා තමයි උන්වහන්සේගේ ධර්මදේශනා විලාසය උපමා කරනවා මහා සයුරට. මහා සයුර එක පාරට ගැඹුරු වෙච්ච එකක් නෙමෙයි. ඒක ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ගැඹුරු බවට පත්වන එකක්. ඒ නිසා බුදුරදුන් තමන් වහන්සේගේ ශ්‍රාවකයන් ආදර්ශයෙන් උපදේශයෙන් මඟ පෙන්වමින් උන්වහන්සේ ශ්‍රාවකයා ක්‍රමානුකූලව ටිකෙන් ටික නොගැඹුරු භාවයම ස්පර්ශ කරමින් මහා ගැඹුරක් වෙත රැගෙන යනවා. මහා ගැඹුරක් වෙත රැගෙන ගියත් ඔහු හැම මොහොතකම නොගැඹුරු බවක් ස්පර්ශ කරමින් එතනට යන නිසා, ක්‍රමානුකූලව ගැඹුරට යන ස්වභාවයක් තුල පියමනින නිසා ඔහුට අවසාන ගැඹුරුම තැනක් දැනෙන්නේ මුලින් පටන්ගත් නොගැඹුරු තැන වගේමයි.
ඒ නිසා අපි කතා කරන විදිහට වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැති අම්මා කෙනෙකුට අප්පච්චි කෙනෙකුට උනත් තේරෙන විදිහට බුදු සමිඳුන් මේ ධර්මයේ දේශනා කළා. අපත් උත්සාහ කරනවා පින් නැති දුව පුතාලට, අම්මලාට අප්පච්චිලාට හොඳින් තේරුම් අරගෙන හොඳින් විමසමින් එය තමන්ගේ අත්දැකීමක් කරගෙන එය ප්‍රඥාවෙන් විමසමින් දැන ගනිමින් දැක ගනිමින් ධර්මය ඔබට ප්‍රායෝගික අත්දැකීමක් බවට කරගන්නට පුළුවන් වෙන විදිහට සූත්‍ර දේශනා ආශ්‍රයෙන් මේ ධර්ම දේශනා සිද්ධ කරන්න. බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනා කලාව සොයලා බලපු මට උන්වහන්සේ ධර්ම දේශනා කරන්නට යෙදුණු රිද්මයට අනුව ධම් දේශනා කරන්න මම නිතරම උත්සාහ කරනවා. එනිසා එවැනි ක්‍රමවේදයක් තුල උන්වහන්සේගේ බුද්ධානුමතය උපුටා දක්වමින් ඒ ඔස්සේ ක්‍රමානුකූලව ඒ පරිපූර්ණ දේශනාවන් තුල තියෙන හරය ඔබට ප්‍රායෝගික කර ගැනීම උදෙසා සත්පුරුෂයෙකු වන්නට මම මගේ සෑම දේශනයකම අවසාන විනාඩි 15-20 පාවිච්චි කරනවා. ඇත්තටම කියනවා නම් ඒ ධර්ම දේශනාව ශ්‍රාවකයෙකු තුලින් සිද්ධ වෙන ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ ඒ මොහොතේදී. නමුත් බුදු පියාණන් වහන්සේගේ දේශනය ඔස්සේ ශාස්ත්‍රීය දේශනය ඔස්සේ ඔබ වෙතෙන්ට ගෙන යමින් ශ්‍රාවකයා තව කෙනෙකුට සත්පුරුෂයෙකු වීම උදෙසා තමන්ගේ අත්දැකීම බෙදා ගැනීම සිද්ධ කරනවා. එනිසා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ අවබෝධය උදෙසායි. කුමක් අවබෝධය උදෙසාද? චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා. චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් උන්වහන්සේ එය ත්‍රිපරිවට්ටයක් ද්වාදසාකාරයක් විදිහට දේශනා කරනවා. දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන මේ කාරණාවන් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන අනුපිළිවෙලට අවබෝධයටපත් වන විදිහ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන තුනයි ත්‍රිපරිවට්ටය. එය චතුරාර්ය සත්‍යයට අයත් ඒ අංග හතරෙන් වැඩි කළාම 12ක් වෙනවා. එතකොට ද්වාදසාකාරං කියලා පැහැදිලි කරන්නේ ඒකයි. එතකොට මේ දේශනයේදී මම උත්සාහ කරන්නේ මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් කල යුතු දෙයක් තියෙනවා. ඒකට කියනවා කෘත්‍ය ඥාන කියලා. චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන්, දුක්ඛාර්ය සත්‍ය සම්බන්ධයෙන් කල යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ඔබට වැදගත් වෙන්නේ විශේෂ වශයෙන්. අනිත් ඒවා නොවැදගත් නෙවෙයි. දුක්ඛ ආර්ය සත්‍ය සම්බන්ධයෙන් කල යුතු දෙයක් තියෙනවා. සමුදය ආර්ය සත්‍ය සම්බන්ධයෙන් කල යුතු දෙයක් තියෙනවා. නිරෝධ ආර්ය සත්‍ය සම්බන්ධයෙන් කල යුතු දෙයක් තියෙනවා. මාර්ග ආර්ය සත්‍ය සම්බන්ධයෙන් කල යුතු දෙයක් තියෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැකිය යුතුයි. සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. නිරෝධ ආර්ය සත්‍ය
සත්‍ය සාක්ෂාත් කළ යුතුයි. මාර්ගය වඩා නිම කළ යුතුයි. දුක්ඛාර සත්‍ය පිරිසිඳ දත යුතුයි. එතකොට දුක්ඛාර සත්‍ය පිරිසිඳ දත යුතුයි කියන කාරණය වගේම සමුදය තණ්හාව තමයි මේ දුක්ඛාර සත්‍ය සමුදය ආර්ය සත්‍ය විදිහට පෙන්වන්නේ. තණ්හාව ඒ තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. ඒ වගේම නිරෝධාර්ය සත්‍ය නිර්වාණය සාක්ෂාත් කළ යුතුයි. මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා නිම කළ යුතුයි. එතකොට මෙන්න මේ ස්වභාවයේදී මේ ආර්ය සත්‍ය කතාවේදී දුක්ඛ ආර්ය සත්‍ය එහෙමත් නැත්නම් දුක නැමැති ආර්ය සත්‍ය පිරිසිඳ දැකීම අත්‍යවශ්‍ය කාරණාවක්. එනිසා බුද්ධ ශාසනයේ කතා කරන බුද්ධානුමතමේ දුක්ඛ නැමැති ආර්ය සත්‍ය කුමක්ද? කොතනද? කෙසේද? කොතනින්ද මේ දුක්ඛ ආර්ය සත්‍ය දැනගන්නේ, දැකගන්නේ? මේ පිළිපඳව අප මනා අධ්‍යයනයක යෙදෙන්නට අවශ්‍යයි. බුදු පියාණන් වහන්සේගේ අවබෝධයට අනුවම මේ පරීක්ෂා කළ යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍යයට අයිති මේ දුක දකින්නට වෙන්නේ කොතනින්ද කියන කාරණාවේදී උන්වහන්සේ එය සිදු කරන පැහැදිලි කිරීමට අනුව අපි හොයලා බලමු. හැබෑවටම මේ බුදු පියාණන් වහන්සේ කතා කරන කොතකින්ද කෙතකින්ද කොතනින්ද මේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව විමසන්නට වෙන්නේ කියලා. හැබෑවටම පින්නතුනේ භෞතික ලෝකයේ තුලින් එහෙමත් නැත්නම් මේ භෞතික දේවල් තුලින් විවිධාකාර විදිහට විවිධ වූ බාහිර දේ තුලින් එහෙමත් නැත්නම් මිනිසාගේ ශරීරයේ කොටස් වලින් බුදු පියාණන් වහන්සේ මේ කතා කරන මේ පිරිසිඳ දැකිය යුතුයි කියන දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව අදහසක් ගන්නට බෑ. උන්වහන්සේ දකින්නට, විමසන්නට, අවබෝධ කරන්නට, පිරිසිඳ දකින්නට කියලා කියන තැන එකක්. අපි දකින්නට හදන හොයන සහ විමසන තැන තව එකක් නම් අපි අවබෝධ කරන දුක බුද්ධ ශාසනයක කතා කරන දුක නෙවෙයි. ඒක සම්මුති සමාජයේ මිනිස්සයා කතා කරන දුකක් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් අන්‍ය ආගම් වල කතා කරන දුකක් වෙන්නටත් පුළුවන්. හැබැයි බොදුනුවා දුක පිරිසිඳ දැකීම සිද්ධ කළ යුතු වන්නේ බුද්ධානුමතයට අනුවයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දුක දකින්නට, පිරිසිඳ දකින්නට, අවබෝධ කරන්නට කියලා දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධය තුලින්. එහෙමත් නැත්නම් උන්වහන්සේ දුක ලෙස දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධයමයි. ඒ නිසා
චතුරාර්ය සත්‍ය අවබෝධයේදී ශ්‍රාවකයා දුක සොයාගෙන යෑමේදී එහි අදාළ ප්‍රදේශය ලෙස අදාළ ගොදුර ලෙස පාවිච්චි කරන්නට අවශ්‍ය කරන්නේ මේ පංච උපාදානස්කන්ධයමයි. එතකොට එය විවිධ ස්වභාවයන් වලින් බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුව පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. දැන් හැබෑවටම යමක් දුක වෙනවා නම් ඒ දුක වෙන්නේ අනිත්‍ය ස්වභාවය නිසාමයි. යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍යද ඒ දුකයි. යන් දුක්ඛං තදනත්තා. යමක් දුකද එයම අනාත්මයි. එතකොට මේ අනිත්‍ය ස්වභාවයත් එක්කම එකින් එකට බැඳී ගිය ස්වභාවයක් තුලයි දුක්ඛ සහ අනාත්ත කියන ස්වභාවයන් දකින්නට පුළුවන් වෙන්නේ. එනිසා අනිත්‍යානුදර්ශී වීම තුලින් අනිත්‍ය දර්ශනයක් තුලින් අනිත්‍ය පිළිබඳව දර්ශනයෙන් අවබෝධයට පත්වීම තුලින් දුක්ඛ සහ අනාත්ත කියන ස්වභාවයන් පිළිබඳවත් අවබෝධයට පත් වෙලා ඒ යම් වූ ස්වභාවයක් අනිත්‍යද දුකද අනාත්තද ඒ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්වභාවයන් පිළිබඳව නිර්වින්දනයට පත් වෙලා එය දුරු කරන්නට අවශ්‍ය කරන මට්ටමේ සිතත් සැකසিলা එයින් මිදෙන්නට අවශ්‍ය කරන මට්ටමේ සිතත් සැකසিলা එයින් මිදිලා බුද්ධ ශාසනය තුල අනිත්‍ය දැකිය යුතු දේ තුල අනිත්‍ය දැකලා ඒ දැකීම තුලින් දුකෙන් මිදිලා ඒ දැකීම තුලින් අනාත්ම භාවයත් තුලත් අවබෝධයට පත් වෙලා යම් විදිහක දුකක සැකස්මක් සැකසিলা තිබ්බනම් ඒ සැකස්ම නැවත සැකසෙන්නේ නැති ස්වභාවයකට පත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය කියන කාරණාව පැහැදිලි කරද්දී උන්වහන්සේ දේශනා කරනවා ප්‍රශ්නයක් අහනවා කුමක්ද අනිත්‍ය? කිං අනිච්ඡං? කුමක්ද අනිත්‍ය? පිළිතුරක් දෙනවා. පංචෝපාදානස්කන්ධා අනිච්චා. පංචෝපාදානස්කන්ධා අනිච්චා. කුමක්ද අනිත්‍ය? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. ඊළඟට උන්වහන්සේ නැවතත් ප්‍රශ්නයක් අහනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වෙන්නේ කුමන අර්ථයෙන්ද? කේනට්ඨේන අනිච්චා. අනිත්‍ය වෙන්නේ පංච උපාදානස්කන්ධය නම් ඒ අනිත්‍ය වෙන්නේ කුමන අර්ථයෙන්ද කියලාත් උන්වහන්සේ අහනවා. ඊට පස්සේ පිළිතුරක් ලැබෙනවා උපාද වයට්ටේන අනිච්චා. එතකොට මේ පංච උපාදානස්කන්ධය සමුදය වී වයවන ස්වභාවයෙන් උපාද වී වයවන ස්වභාවයෙන් ඇතිව නැතිවන ස්වභාවයෙන් තමයි අනිච්ච කියන ස්වභාවය දකින්නට වෙන්නේ. සමුදය වය ඇතිවීම නැතිවීම
උදය වය, උත්පාද වය, ඉපදීම නැතිවීම, ඇතිවීම නැතිවීම කියන මෙන්න මේ ස්වභාවයෙන් තමයි කුමකද පංච උපාදානස්කන්ධය. එයින් තමයි අනිත්‍ය දැක ගන්නට පුළුවන් වෙන්නේ. ඒක බුදු පියාණන් වහන්සේගේ අදහස එහෙමනම් ඒක එහෙමම තමයි. ඊට වෙනස් ක්‍රමයකින් අපි ඔය අනිත්‍ය ආදී දේවල් දකින්නට හදනවා නම් ඒක අපේ ක්‍රමයක්. අපි මේ හැසිරෙන්නේ බුද්ධ ශාසනයක් තුල. බුද්ධ ශාසනයක් තුල හැසිරෙන අපි ශාස්ත්‍රූ ගෞරවයෙන් බුදු පියාණන් වහන්සේගේ බුද්ධානුමතයට අනුවම අපි ක්‍රියාත්මක වෙමු. අප නිවැරදි යයි සිතාගත් අදහස් ආකල්ප පරිකල්පනාවන්ට ඉඩ නොදෙමු. එය ඊටා වැදගත් කාරණාවක්. ඒ නිසා දැන් අපි මේ කාරණාව පිළිබඳව සොයාගෙන යන්නට මුලින්ම තේරුම් ගන්නට උත්සාහ කරමු කුමක්ද මේ පංචස්කන්ධය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනයට අනුවම මේ පිළිබඳව හොයලා බැලුවොත් කන්ද සූත්‍රයේදී මේ පිළිබඳව මනා පැහැදිලි කිරීමක් කරනවා. උන්වහන්සේ දේශනා කරනවා පංචස්කන්ධය කියලා කියන්නේ අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, ඒ වගේම ඕලාරික, සූක්ෂම, දුර ළඟ, හීන ප්‍රනීත වූ යම් රූපයක් තියනවාද, යම් වේදනාවක් තියනවාද, යම් සංඥාවක් තියනවාද, යම් සංඛාරයක් තියනවාද, යම් විඥානයක් තියනවාද, මෙන්න මේ අතීත, අනාගත, වර්තමාන වූ ආධ්‍යාත්මික, බාහිර වූ ඕලාරික, සූක්ෂම වූ හීන ප්‍රනීත වූ දුර ළඟ වූ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් තියනවාද, මෙන්න මේකට පංචස්කන්ධය කියලා බුදු පියාණන් වහන්සේ හඳුන්වන්නේ. මේකයි පංචස්කන්ධය කියලා හඳුන්වන්නේ. එතකොට උන්වහන්සේ පංචස්කන්ධය කියද්දී අපි වෙන වෙන දේවල් වලට පංචස්කන්ධ අර්ථය දා ගැනීම හරියන්නේ නැහැ. ඒක රූප, වේදනා, සංඥා, සංකාර වෙන්න ඕනේ. ඒ වගේ මේ රූප, වේදනා, සංඥා, සංකාර අතීත වශයෙන්, වර්තමාන වශයෙන්, අනාගත වශයෙන්, හීන ප්‍රනීත වශයෙන්, සූක්ෂම ඕලාරික වශයෙන්, දුර ළඟ වශයෙන් දකින්න පුළුවන්. ඒ වගේම දැන් මෙතෙන්දී සුවිශේෂී කාරණාවක් වෙනවා මේ පංචස්කන්ධය වගේම පංච උපාදානස්කන්ධයේ ලෙස කුමක්ද හඳුන්වන්නේ. දැන් අපි මේ සිහිපත් කළේ පංචස්කන්ධය පිළිබඳව. එතකොට පංච උපාදානස්කන්ධය කොහොමද හඳුන්වන්නේ? උන්වහන්සේ දේශනා කරනවා මෙතන උපාදානයට හිත කර වූ කෙලෙස් සහිත යම් වූ අතීත, අනාගත, වර්තමාන කෙලෙස් සහිත උපාදානයට ප්‍රත්‍ය වූ අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, අර කිව්වා වගේ ආධ්‍යාත්මික, බාහිර, දුර ළඟ, හීන ප්‍රනීත, ඕලාරික, සූක්ෂම යම් වූ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් පවතිනවද? අන්න ඒක පංච උපාදානස්කන්ධයක් කියලා පෙන්වනවා. එතකොට මේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය වෙනස් වෙන්නේ අර රූප, වේදනා, සංඥා, සංකාරම තමයි. හැබැයි උපාදානස්කන්ධය ආශ්‍රව සහිතයි, කෙලෙස් සහිතයි. ඒ උපාදානයට ප්‍රත්‍ය වෙච්ච ස්වභාවයකින් යුක්තයි.
අනේ උපාදානයට ප්‍රත්‍ය වෙච්ච ස්වභාවය කෙලෙස් සහිතව උපාදානයට ප්‍රත්‍ය වෙච්ච ස්වභාවය නිසා එය උපාදානස්කන්ධය කියලා ඒ රූප වේදනා සංඥා සංකාර ස්වභාවයන්ට හඳුන්වනවා. උතර බුද්ධ ශාසනයේ දුක්ඛ ලෙස එහෙමත් නැත්නම් දුක්ඛ ආර්ය සත්‍ය ලෙස විග්‍රහ කරන්නේ වෙන්න මේ කාරණාව. එතකොට කොහොමද ඒක දුකක් වෙන්නේ? මේ උපාදානස්කන්ධය මේ විවිධ වූ ප්‍රත්‍යයන්ගෙන් සැකසෙන මේ උපාදානස්කන්ධය මම ලෙස අරගෙන මගේ ලෙස අරගෙන මගේ ආත්මය ලෙස අරගෙන ඒ ගැනීමත් එක්ක එහි පවතින අනිත්‍ය භාවය නිසා සැකසෙන යද නිච්ඡන්තං දුක්ඛං න්‍යායට අනුව සැකසෙන මේ දුක අර උපාදානස්කන්ධය මගේ කරගත්ත නිසා දැන් දුකත් මගේ. එතකොට ඒ නිසා මේ උපාදානස්කන්ධය මම මගේ ආත්මය කරගත්ත මොහොතේ පටන් මම මගේ ආත්මය කරගන්න ස්වභාවයක තමයි මේ දුක සකස් වෙන්නේ සහ පවතින්නේ. ඒ නිසා එයින් දුකෙන් නිදහස් වෙන්න නම් දුකෙන් ගැලවෙන්න නම් මේක හැබෑවටම උපාදානස්කන්ධයේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ කෙලෙස් සහිත උපාදානයට හිත කර වූ ප්‍රත්‍ය වූ මේ ස්වභාවයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ස්වභාවය සැකසෙන්නෙම හැබෑවටම මේ පංචස්කන්ධයක් විදිහට පවතින්නට නොදී මේ කෙලෙස් සහිත උපාදානයට හිත කර වූ ස්වභාවය මගින් එය තුල උපාදානයක් බැඳීමක් සැකසিলা ඒ බැඳීමත් තුල තමන් බැඳෙනවා. බැඳෙන්නේ තමන්. ඒ බැඳීම තුල දැන් ඒ උපාදානස්කන්ධය මම බැඳුනේ මම. දැන් ඒ උපාදානස්කන්ධය මම. උපාදානස්කන්ධය මගේ. උපාදානස්කන්ධය තමයි මගේ ආත්මය. તો දැන් ඒ උපාදානස්කන්ධය තුල මම ඉන්නවා. මා තුල උපාදානස්කන්ධය තියෙනවා. ආදී විදිහට උපාදානස්කන්ධය මම, උපාදානස්කන්ධය මගේ, උපාදානස්කන්ධය තුල මම ඉන්නවා. මා තුල උපාදානස්කන්ධය තියෙනවා. ආදී විදිහට ආකාර 20කට දෘෂ්ටියක් හදා ගන්නවා. ආකාර 20කට. මේ ආකාර 20 හැදෙන්නේ මම මගේ එය තුල මා ඉන්නවා මා තුල එය තියනවා විදියට 4යි. අර පහ සම්බන්ධයෙන් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය සම්බන්ධයෙන් 4 වරක් 5 20යි. එක උදාහරණයක් කියන්නම්. රූපය තුල මම ඉන්නවා. මා තුල රූපය තියෙනවා. රූපය මම නැත්තම් මම රූපයයි. රූපය තුල මම ඉන්නවා නැත්තම් මා තුල රූපය තියෙනවා. වේදනාව මම, වේදනාව මගේ. වේදනාව තුල මම ඉන්නවා මා තුල වේදනාව තියෙනවා. ආදී විදිහට සංඥාව, සංකාරය, විඥානය සම්බන්ධයත් ඒ කාරණාවන් එහෙම. මේ විදිහට ආකාර 20කට දෘෂ්ටියක් හදා ගන්නවා. මම කියලා, මගේ කියලා, මා තුල එය තියනවා කියලා, එය තුල තමන් ඉන්නවා කියලා. මේකට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ එය තමන් කියලා තමන්ට
අවශ්‍ය විදිහට පවත්නවා. ඒ තුල තමන් ඉන්නවා. ඒ කියන්නේ ඒ තමන් තුල එය තියෙනවා. ඒ තුල තමන් ඉන්නවා කියන මෙන්න මේ අදහසට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේක සැකසෙන්නේ එය නිට්ටයයි කියන අදහස තුල. ඒ නිට්ටයයි කියලා කියන අදහස තුලයි මේ සැකසෙන්නේ. හොඳයි. මෙන්න මේ ස්වභාවය දුරු කරගන්නට හැබෑවටම මේ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දකින්නට වෙනවා. එතකොට පිරිසිඳ දකින්නට වෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයමයි. වෙනත් යමක් පිරිසිඳ දැකලා හරියන්නේ නැහැ. එය පිරිසිඳ නොදැක වෙන වෙන දේවල් පිරිසිඳ දැක්කහම ඒ ඇයට අවබෝධ වෙන්නේ දුක්ඛාර්ය සත්‍ය නෙවෙයි. ඒ ඇයට අවබෝධ වෙන්නේ දුක. බුද්ධ ශාසනයේ පිරිසිඳ දකින්න කියලා කියන්නේ දුක නෙවෙයි, දුක්ඛ ආර්ය සත්‍ය. තත අවිතත අනඤ්‍යත ස්වභාවයක්. වෙනස් නොවන, විකෘති නොවන, අන්‍ය ස්වභාවයකට පත් නොවන සදාකාලික සත්‍යයකට ආර්ය කියලා කියන්නේ. එවැනි ආර්ය සත්‍යයක් තමයි පිරිසිඳ දකින්න කියලා බුද්ධ ශාසනය උගන්වන්නේ. දුක පිළිබඳව කෘත්‍ය ඥානය බලන්න. බුද්ධ ශාසනයේ ආර්ය සත්‍ය හතර පිළිබඳව කළ යුතු දේ කරන්න තියෙන එච්චරයි. දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දකින්න. එතකොට පිරිසිඳ දකින්න දරුවනේ අපි කුමක්ද පිරිසිඳ දකින්න ඕන කියලා හරියට දැනගන්න ඕනේනේ. අපි මෙච්චර කල් දුක පිරිසිඳ දකිනවා කියලා කොයි දේවල් දැක්කද? කකුල් කැඩුනහම රිදෙන ඒවා, දීපල අහිමි වුනහම දුක හිතෙන ඒවා, කවුරු හරි ගැහුවාම රිදෙන ඒවා, පවුල කඩා හිරුණාම හිතේ ඇතිවෙන දුක, දරුවෝ මැරුණාම හිතේ ඇතිවෙන දුක, ලෙඩ හැදුනහම, වයසට ගියාම, මැරුණාම ඔය වාගේ දේවල් අපි දුක විදිහට දකින්න ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ ජාති ප්‍රත්‍යයෙන් සැකසෙන ඒ ජරා මරණ ආදී කාරණාවන් විග්‍රහ කරද්දී දැන් ඒ කාරණාවන් විග්‍රහ කරන්න දුක කියන කාරණාව විග්‍රහ කරන තැන්වලදී එහෙම සඳහනකුත් තියෙනවා. එතකොට ඒක දකින්න ඕනේ මේ පුජ්‍යල ස්වභාවයක් ඒකට දාගෙන නෙමෙයි ස්කන්ධ ස්වභාවයක්. හොඳට තේරුම් ගන්න ඕනේ. මෙතන ಜಾති කියන තැන පුජ්‍යලයකගේ ඉපදීමක් නෙමෙයි පෙන්වන්නේ. කන්දහානම් පාතු භාවෝ. ස්කන්ධයන්ගේ ඇතිවීමක්, පාතු භාවෝ හට ගැනීමක්, ඉපදීමක්. එහෙම ಜಾතියක් ගැනයි කතා කරන්නේ. එතකොට මරණය මොකද්ද? කන්දහානම් බෙහෙදෝ. එතකොට එතන මරණය කියලා කියන්නේ ස්කන්ධයන්ගේ බිඳීම. ජාතිය ඉපදීම කියන්නේ ස්කන්ධයන්ගේ ඇතිවීම. මරණය කියලා කියන්නේ කන්දහානම් බෙහෙදෝ ස්කන්ධයන්ගේ බිඳීම. එතකොට ජරාව කියලා කියන්නේ මේ සකස් හටගත් ස්කන්ධයන් ගේ ජරාවටපත් වීම, වයටපත් වීම. බුදු කෙනෙක්ගේ ධර්මය එහෙම අපිට හැම කෙනෙකුටම තේරෙන වගේ දුකක් තේරුම් කරන්න නම් පොඩි දරුවෙකුටත් තිරිසන් සතෙකුටත් තේරෙන දුකකට දුක්ඛාර්ය සත්‍ය කියනවා නම් අපි මේ කතා කරන බුද්ධ ශාසනය ඒ තරම් සරල එකක් නම්, එහෙම ඕනේ කෙනෙකුට තේරෙන එකක් නම්, ඕන ආගමිකයෙකුට තේරෙන එකක් නම් පින්නතුනේ මේ බුද්ධ ශාසන සම්බන්ධයෙන් මෙච්චර පුල් කතිකාවතක් ගොඩ නැගෙන්න ඕනේ නැහැ. මේ එක එහෙම හැම කෙනෙකුටම තේරෙන්නේ නැහැ. බුදු කෙනෙකුට මේක තේරුම් ගන්න අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් ගත වුණේ ඒ නිසයි. ඒ තරම් ගැඹුරක් සාමාන්‍ය මාර ධර්මයන් තුල පෘථග්ජන ගෝත්‍රයට සත්පුරුෂ
දේශනයක් තුල මිසක් වැටහෙන්න හේතුවක් නැහැ. වැටහෙන ස්වභාවයකට නෙමෙයි මේ සක්කාය දිට්ඨිය සැකසීලා තියෙන්නේ. ඉතින් කොහොමනම් පෘථග්ජන ගෝත්‍රයට මේක අවබෝධ වෙන්නද? ඒ නිසා බෝධිසත්වයන්ට එපමණ දුකක් විඳලා ශක්තිය ගොඩනගාගෙන ප්‍රඥාව සකස් කරගෙන ඒ ප්‍රඥාවෙන් ඒ බලයෙන් ඒ ශක්තියෙන් උන්වහන්සේට මේ ලෝකය ස්කන්ධ ලෝකය පිරිසිඳ දකින්න ස්කන්ධ ලෝකයේ විනිවිද දැකලා ඒ තුල තියෙන හරය අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරගත්තා. අන්න එතන උන්වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය දැක්කා. එතකොට මේ අනිත්‍ය හරහා තමයි මේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තේ. මොකේද? ස්කන්ධයන්ගේ පංචස්කන්ධයන්ගේ. එතකොට බුද්ධ ශාසනයක් ඡායාවක්වත් නැති කාලෙක පංචස්කන්ධයක් ගැන කවර කතාවද? එහෙම පංචස්කන්ධයක් කිව්වොත් මේ කොහේ හරි ඇඟපතක් කඳක් බඩක් ගැන කතා කරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ කාරණාවන් තව තවත් පැහැදිලි කරගන්නට උන්වහන්සේගේ දේශනයක් පිළිබඳව මම උපුටලා දක්වන්නම්. උන්වහන්සේ මෙහෙම දේශනා කරනවා. පින්නති මහණෙනි, යම්තා කාලයක් මම මේ පංච උපාදානස්කන්ධය චතුපරිවර්ත වශයෙන් මේ පරිවර්ත හතරක් විදිහට අවබෝධ කළේ නැද්ද? පින්නති මහණෙනි, මම මේ පංච උපාදානස්කන්ධය චතුස්පරිවර්ත වශයෙන් නැත්නම් මේ පරිවර්ත හතරක් වශයෙන් අවබෝධ කළේ නැද්ද? ඒතාක් මම මේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ තුන් ලෝකයේ අபிසම්බුද්ධයි කියලා ප්‍රතිඥා කළේ නැහැ. මේ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ අபிසම්බුද්ධ කියලා මම ප්‍රතිඥා කළේ මේ පංච උපාදානස්කන්ධය චතුපරිවර්ත වශයෙන් අවබෝධ කළායින් පස්සේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දෙන්නේ වෙන එකක් කරලා නෙවෙයි පින්නතුනේ. මොකක් කරලාද? පංච උපාදානස්කන්ධය චතුපරිවර්ත වශයෙන් අවබෝධ කළා. කොහොමද මේ චතුපරිවර්ත වශයෙන් අවබෝධ කරන්න කියන එකත් ඔබට මම පැහැදිලි කරන්නම්. ඒක මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන. කීයක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ හැම එකක්ම හතරක් විදියට පරිවර්ත හතරක් විදියට මේක තේරුම් ගන්න ඕනේ. ඒ කොහොමද? රූපය අවබෝධ කරන්න ඕනේ. රූපයේ සමුදය අවබෝධ කරන්න ඕනේ. රූපයේ නිරෝධය අවබෝධ කරන්න ඕනේ. රූප නිරෝධගාමිනී පටිපදාව අවබෝධ කරන්න ඕනේ. වේදනාව අවබෝධ කරන්න ඕනේ. වේදනාවේ සමුදය අවබෝධ කරන්න ඕනේ. වේදනාවේ නිරෝධය අවබෝධ කරන්න ඕනේ. වේදනා නිරෝධගාමිනී පටිපදාව අවබෝධ කරන්න ඕනේ. සංඥාවේ සමුදය සංඥාවේ නිරෝධය සංඥා නිරෝධගාමිනී පටිපදාව. සංකාර සමුදය සංකාර නිරෝධය සංකාර නිරෝධගාමිනී පටිපදාව. විඥාන සමුදය විඥාන නිරෝධය විඥාන නිරෝධගාමිනී පටිපදාව. ඔන්න ඔය චතුස්පරිවර්ත වශයෙන් මේක අවබෝධ කළපු නිසා තමයි කියනවා සිද්ධාර්ථ බෝධිසත්වෝ ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. ඒ පත්වීම තුළ තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්නේ නිසයි කියනවා. කොහොමද මේ චතුස්පරිවර්ත වශයෙන් මේක අවබෝධ කරන්නේ? ඒකට මේ පිළිබඳව දැනගන්නට වෙනවා. එතකොට අපි ඔබට මේක
ඉස්සෙල්ලාම නාම මාත්‍ර වශයෙන් මම මේක පැහැදිලි කරලා ඉන්නම්. කොහොමද මේ රූපය කියලා කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම පළවෙනි එක රූපස්කන්ධයනේ. රූපය කියලා කියන්නේ රූපයේ සකස්ම. රූපය කියන්නේ මොකද්ද? සතර මහා ධාතු සහ උපාදාය රූප. පඨවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා. ඔන්න ඔකට ඔන්න රූපය අවබෝධ කළා. එතකොට රූපය අවබෝධ කරලා කියන්නේ සතර මහා ධාතු සහ උපාදාය රූපවල ස්වභාවය කෙසේද? කොහොමද තමාට ඒක සලායතන අධ්‍යක්ීමක් සහරහ අධ්‍යක්ීමක් වෙන්නේ? කොහොමද තමා ඒ රූපය පිළිබඳව පඨවිය පිළිබඳව ඔබට කොහොමද පඨවිය පහළ වෙන්නේ? ආපෝ ඔබට කොහොමද ආපෝ පහළ වෙන්නේ? ඒ විදිහට ඒ තරම් සියුම් ඔබ රූපය අවබෝධ කරනවා. ඊළඟට රූපයේ සමුදය අවබෝධ කරනවා. කොහොමද රූපයේ සමුදය වෙන්නේ? ආහාර සමුදයෙන් රූප සමුදය වෙනවා. ඔබ ආහාර හතරක් පිළිබඳව අහලා තියෙනවා. කබලිකාර ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර ආදී විදියට. පස් ආහාර විදියට. එතකොට ආහාරයේ සමුදයෙන් රූප සමුදය වෙනවා. එතකොට රූපේ නිරෝධය කොහොමද? ආහාරයේ නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා. එතකොට රූප නිරෝධ ගාමිනී පටිපදාව ආරෂ්ඨාංගික මාර්ගයයි වෙන යමක් නෙවෙයි. මේ විදිහට මම මේක කෙටියෙන් සිහිපත් කරන්නම්. එතකොට වේදනාව. වේදනාව කියලා කියන්නේ මොකද්ද? චක්කු ස්පර්ශයෙන් උපන් වේදනාවටයි වේදනාව කියලා කියන්නේ. චක්කු ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට. එතකොට වේදනාවේ සමුදය කොහොමද? ස්පර්ශයෙන් වේදනාව සමුදය වෙනවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධ වෙනවා. වේදනා නිරෝධ ගාමිනී පටිපදාවත් ආරෂ්ඨාංගික මාර්ගයමයි. ඊළඟට සංඥාව. සංඥා කියලා කියන්නේ මොකද්ද? රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා ආදී දේවල්. මෙන්න සංඥාව. එතකොට සංඥාවේ සමුදය මොකද්ද? ස්පර්ශ සමුදයෙන් සංඥා සමුදය වෙනවා. ස්පර්ශ නිරෝධයෙන් සංඥා නිරුද්ධ වෙනවා. එතකොට ස්පර්ශ නිරෝධ ගාමිනී පටිපදාව, සංඥා නිරෝධ ගාමිනී පටිපදාව අරෂ්ඨාංගික මාර්ගයමයි. සංකාර කියලා කියන්නේ රූප සංචේතනා, ශබ්ද සංචේතන ආදී විදියට රූප සංචේතන ආදී විදියට රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන ආදී විදියට මෙන්න මේ සංචේතනාවන්ට අනුව ස්පර්ශයෙන් සංකාර සමුදය වෙනවා. ස්පර්ශ සමුදයෙන් සංකාර සමුදය වෙනවා. ස්පර්ශ නිරෝධයෙන් සංකාර නිරුද්ධ වෙනවා. සංඛා නිරෝධ ගාමිනී පටිපදාව ආරෂ්ඨාංගික මාර්ගය. ඊළඟට විඥාණය චක්කු විඥාන, සෝත විඥාන, ජිහ්වා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී විඥානයන්. තද විඥාන සමුදය වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන සමුදය වෙනවා. නාම රූප නිරෝධයෙන් විඥාන නිරුද්ධ වෙනවා. තද විඥාන නිරෝධ ගාමිනී පටිපදාව වෙන්නේත් ආරෂ්ඨාංගික මාර්ගයමයි. ඔන්න ඔය ක්‍රමයටයි බුදු පියාණන් වහන්සේ මේ චතුපරිවර්තයක් විදිහට මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කළා කියලා කියන්නේ. මේ ආශ්‍රව සහිත උපාදානයට ප්‍රත්‍ය වූ උපාදානස්කන්ධය, පංචස්කන්ධය උන්වහන්සේ පරිවර්ත හතරක් විදිහට අවබෝධ කරනවා. මොකද්ද? එකක් විදිහට රූපය අවබෝධ කරනවා. එහි සමුදය අවබෝධ කරනවා. නිරෝධය අවබෝධ කරනවා. නිරෝධ කරන මාර්ගය අවබෝධ කරනවා. එතකොට බුද්ධ ශාසනය අවබෝධ කරනවා නම් හොයනවා නම් හොයන්න ඕනේ, දැනගන්නවා නම් දැනගන්න ඕනේ, අවබෝධ කරනවා නම් අවබෝධ කරන්න ඕනේ ටික තමයි යොන්නෝවා. අපි හොයන්නේ නම් හොයන්නේ ඒවා නෙමෙයි, දකින්න ඕන නම් දැක ගන්න උත්සාහ කරන්නේ ඒවා නෙමෙයි, අවබෝධ කරන්න වීර කරන්න ඕවා නෙමෙයි. මේ ලෝකේ නැති
මේ කතා කරන ලෝකයට මේ කතා කරන දුකට අයිති නැති ඕන තරම් දේවල් ඔබ හැමදාම හොයනවා. හැමදාම විමසනවා. ඒක පිළිබඳව හිතනකොටත් ඔබට විමසන්න අවශ්‍ය තැන, ඔබ විමසිය යුතුම තැන, ඔබ දැනගත යුතුම තැන, දැනගෙන දැකගත යුතුම තැන, දැකගෙන ප්‍රත්‍යක්ෂ කරගත යුතුම තැන කොතනද කියලා. යදා පඤ්ඤාය පස්සති. දකින්න කියන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් දකින්න ඕනේ දේ එකපාරට S2 පියාගෙන ඉන්නකොට ආලෝකයක් දැක්කා. දැන් ඒ නිසා මට මොකද්ද වුණා? දැන් මම සියලු කෙලෙසුන් නැසුවා වගේ තැනකට එන එකක් නෙවෙයි මේ. ප්‍රඥාවට යම් කිසි දෙයක් අරමුණු වෙනකොට අමුතු දෙයක් වෙන්නේ නැහැ. එහෙම අමුතු දෙයක් වෙලා ඇඟ හිරි වැටිලා ගිහලා ඇඟ ගල් ගැහිලා ඇඟ සීතල වෙලා කලන්තේ දාලා ඇදන් වැටිලා එහෙම දෙයක් වෙන්නේ නැහැ ප්‍රඥාවේ විකසිත වීමක් තුල. ධර්මාවබෝධය සම්බන්ධයෙන් මොන්න තරම් මිත්‍යාවන් අද මේ ලෝකයේ තුල පවතිනවද? සම්මුති ලෝකයේ තුල. එතකොට බුදුරජාණන් වහන්සේ මේ උපාදාන පරිවර්තන සූත්‍රයේ මේ කාරණාවන් මේ විදිහට බොහොම පැහැදිලිව දේශනා කරනවා. තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්නේ මෙන්න මේ විදිහට මේ උපාදාන පරිවර්තයන් පිළිබඳව තමන් අවබෝධ කළාට පස්සේ කියලා. මේ පිළිබඳව තව තවත් විග්‍රහ කරගෙන ඉස්සරහට ගියොත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා රූපයේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානේ යම් ඉපදීමක්. මට මේ කාරණා මේ සමුදය වය කියන කාරණාව පිළිබඳව මේ සමුදය කියලා හැම එකේම දැන් මේ සමුදය හොයද්දී මොකද්ද කොතනද මේ සමුදය දකින්න ඕන කියන කාරණාව පිළිබඳව ඔබට බුද්ධ දේශනාවකින්ම මට පැහැදිලි කරන්න ඕන වුණා. කොතනින්ද ඔබ මේ සමුදය දකින්නට ඕනේ? නැත්තම් මේ සමුදයත් නිරෝධයත් කොතනින්ද දකින්නට ඕනේ කියන කාරණා. ඒක තමයි අපිට මේ උප්පාද සූත්‍රයෙන් මේ කාරණාවන් හම්බෙනවා. උප්පාද සූත්‍රයෙන් මේ කාරණා දෙකම උප්පාද සූත්‍රයේ ආනන්ද සූත්‍රයේ මේ සමුදය සහ වය කියන කාරණා දෙක හොඳට අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපයාගේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානේ යම් ඉපදීමක් ස්ථිතියක් පහළවීමක් තියනවද ඒ වගේම වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානේ යම් ඉපදීමක් යම් ස්ථිතියක් යම් පහළවීමක් මේකෙන් මේ හට ගන්නවා ඉපදෙනවා පහළ වෙනවා කියන අදහස තමයි මේ කියන්නේ. යම් ඉපදීමක් ස්ථිතියක් පහළවීමක් තියනවාද ඒ රූපය පහළ වුණා කියලා කියන්නේ වේදනාව පහළ වුණා කියන්නේ සංඥාව පහළ වුණා කියන්නේ සංකාරය පහළ වුණා කියන්නේ විඥාණය පහළ වුණා කියලා කියන්නෙම දුක පහළ වුණා කියන එක. රෝගය පහළ වුණා කියන එක. එහෙමත් නැත්තම් මෙහි සඳහන් වෙනවා ජරා මරණේ පහළ වීමයි කියලා. දුකේ පහළ වීමයි රෝගයේ පහළ වීමයි ජරා මරණේ පහළ වීමයි. දුක පහළ වුණා කියලා කියන්නේ රෝග පහළ වුණා කියලා කියන්නේ ජරා මරණ පහළ වුණා කියලා කියන්නේ මොකේ පහළ වීමද? රූපයේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ ඉපදීමක් සිද්ධ වුණාද? ඒ ඉපදුනේ දුකයි. ඒ ඉපදුනේ රෝගයයි. ඒ ඉපදුනේ ජරා මරණයයි. සමහර වෙලාවට මම ඔබට ආශිර්වාද කරද්දී ආශිර්වාද කරනවා රාග රෝග නිවේවා, දෝෂ රෝග නිවේවා, මෝහ රෝග නිවේවා කියලා. එතකොට අප රෝග නිරෝග වෙන්න බලන්නේ වෙන තැනක. ඒ වෙන තැනක නිරෝග වෙන්න හදන ස්වභාවයන් ඔබ නැවත නැවතත්
රෝගී නිරෝගී වෙවි රෝගී නිරෝගී වෙවි රෝගී වී නිරෝගී වෙවි යන සිද්ධියක්. ඇත්තටම ඔබ හැබෑවටම බුද්ධ ශාසනය තුල රෝගී වීම දකින්නේ මේ පංච උපාදානස්කන්ධය තුල. ඒ පංච උපාදානස්කන්ධයේ යම් තැනක පහළ වීමක් සිද්ධ වෙනවද? අන්න එතනයි දුක පහළ වෙන්නේ. අන්න එතනයි රෝග පහළ වෙන්නේ. අන්න එතනයි ජරා මරණ පහළ වෙන්නේ. පංච උපාදානස්කන්ධය පහළ වෙච්ච තැනයි ජරාවත් මරණයත් පහළ වෙන්නේ. පංච උපාදානස්කන්ධය පහළ වෙච්ච තැනයි දුක පහළ වෙන්නේ. පංච උපාදානස්කන්ධය පහළ වෙච්ච තැනයි රෝග පහළ වෙන්නේ. පංච උපාදානස්කන්ධ පහළ වෙච්ච තැන නේද මේ සියලු දුක් පහළ වෙන්නේ. එහෙනම් සියලු දුක් පහළ වෙන්නේ පංචෝපාදානස්කන්ධය පහළ වෙච්ච තැනනම් පහළ වන තැනනම් පින්වතුනේ අපට හොඳට පැහැදිලි නේද? රෝගවලින් නිරෝගී වෙන්න, දුකටපත් නොවි සැපට ඉන්න, ජරා මරණයටපත් නොවි ජරා මරණයෙන් මිදෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? පංචෝපාදානස්කන්ධයන්ගේ පහළවන තැනදී ඒ රෝග පහළවීම නිරෝග කරන්නම් ඒ පංචෝපාදානස්කන්ධයන්ගේ පහළවීම සිද්ධ වීම අහුරන්නට වෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. කොහොමද මේකේ නිරෝධයක් දකින්නේ? රූපයාගේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ යම් නිරෝධයක් සංසිඳීමක් අස්තයට යාමක් ඇද්ද? රූපයේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ යම් නිරෝධයක් සංසිඳීමක් අස්තයට යාමක් ඇද්ද? මේ දුකේ නිරෝධයයි රෝගයේ නිරෝධයයි ජරා මරණේ නිරෝධයයි. එහෙමනම් රූපේනුයි මිදෙන්න ඕනේ, වේදනාවෙනුයි මිදෙන්න ඕනේ, සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙනුයි මිදෙන්න ඕනේ. එතකොට මේ මිදෙනවා කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර කෙලෙස් සහිතව ආශ්‍රව සහිතව උපාදානය වෙන එකිනුයි නිදහස් වෙන්නට ඕනේ. එය මම කරගන්න එකිනුයි මිදෙන්නට ඕනේ. එය මගේ කරගන්න එකිනුයි මිදෙන්නට ඕනේ. ඒ මගේ ආත්මය කරගන්න කෙනෙ මිදෙන්න ඕනේ. නැත්තම් ඇත්තටම පංචස්කන්ධයේ ප්‍රශ්නයක් නැහැ. පංචස්කන්ධයේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ, උපාදානයේ ප්‍රශ්නේ තියෙන්නේ. උපාදානයේ සහිත ස්වභාවයක් තුල පංචස්කන්ධයේ ප්‍රශ්නයක්. උපාදාන විරහිත ස්වභාවයක් තුල පංචස්කන්ධයේ ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ ඔබට ඒ කාරණාව පැහැදිලි. මේ පිළිබඳ උපාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ මනාකොට මෙහෙම පැහැදිලි කරනවා. ඒ වගේම අපි ඕක තවත් හොඳට දැන් මේ Nirodha සමුදය Nirodha උදය වය මේ Nirodha කියන කාරණාව පැහැදිලි කරගන්න මේ ආනන්ද සූත්‍රයේ පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. රූපංකෝ ආනන්ද අනිච්ඡං රූපං මේක සියල්ල රූප වේදනා සංඥා සංකාර විඥාන සියල්ලටම දේශනා කරනවා මේකෙදි. රූපංකෝ ආනන්ද අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. රූපය අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි විරාග ධම්මයි නිරෝධ ධම්මයි. වේදනාව අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි විරාග ධම්මයි නිරෝධ ධම්මයි. සංඥාව අනිච්චයි සංකතයි පටිච්චසමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි විරාග ධම්මයි නිරෝධ ධම්මයි. විඥානේ සංකාරය අනිච්චයි පටිච්චසමුප්පන්න සංකතයි පටිච්චසමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි විරාග ධම්මයි නිරෝධ ධම්මයි. විඥානේ අනිච්චයි සංකතයි පටිච්චසමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි විරාග ධම්මයි නිරෝධ ධම්මයි. මෙන්න මේක මේ රූප වේදනා සංඥා සංකාරයන්ගේ අනිච්ච ස්වභාවය සංකත ස්වභාවය
කය වය විරාග නිරෝධ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන තස්ස නිරෝධෝ නිරෝධාති උච්චති කියලා. ඒ කියන්නේ ඒ රූපයාගේ නිරෝධ හේතු බවට තමයි නිරෝධ කියලා කියන්නේ. නිරෝධ කියලා කියන්නේ රූපයාගේ වේදනාවේ සංඥාවේ සංකාරේ විඥානේ නිරෝධයට හේතු බව. මොකද නිරෝධයට හේතු බව මේ අනිච්ච සංකත කය ධම්ම වය ධම්ම විරාග ධම්ම නිරෝධ ධම්ම ස්වභාවය තමයි ඒ නිරෝධය වෙන්නෙම. ඒ නිසා මෙන්න මේ වගේ ස්වභාවයක් එක්ක අපි ඒ කාරණාවන් පිළිබඳව හොඳට තව තවත් මේ කාරණාවන් පැහැදිලි කරගෙන මේ පංචස්කන්ධයත් එක්ක පවතින මේ කෙලෙස් සහිත ස්වභාවයත් තුලින් උපාදානයට උපනිශ්‍රය වන ස්වභාවයකින් මේකත් එක්ක බැඳිලා ඇති කරගන්න මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමය හොයාගෙන යන්නේ මේ පිළිවෙලට. එතකොට උන්වහන්සේ තවත් තැනක මේ විදිහට විග්‍රහ කරනවා තැන් 7ක දක්ෂ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එතන මහානතෙම කියලා මේ සූත්‍ර දේශනාවේ දේශනා කරන්නේ සත්තට්ඨාන සූත්‍රයේ තැන් 7ක දක්ෂ මහණෙක් ඉන්නවා නම් එයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙනාට පුළුවන්කම ඇති වෙනවා මේ ධර්ම විනයෙහි මේ කවුරු හරි කෙනෙක් මේ තැන් 7ක දක්ෂ වුණොත් ඒ කෙනා මේ ධර්ම විනයෙහි කරන්න යමක් තියනවා නම් ඒ කරන්න තියෙන දේ කරපු උත්තම පුරුෂයයි කියලා හඳුන්වනවා කියලා. කතකිච්ච කියලා කියන්නේ කල යුතු දේ කළ මේ ධර්ම විනයෙහි කල යුතු දේ කළ උත්තම පුරුෂ කියලා හඳුන්වනවා කියනවා. මේ සත්තනක දක්ෂ මහානතේ. මේ හැම තැනකම එකම කතාවනේ කියන්නේ බලන්න මේ සූත්‍ර දේශනා සියල්ලේම අපි බුද්ධ ශාසනය මොකද්ද කරන්න තියෙන්නේ බුද්ධ ශාසනය අපිට මොකද්ද කරන්න තියෙන්නේ කියලා හොයන ඔබ මේ ටික මෙහෙම පැහැදිලි කළාමවත් ඔබට අඩුම ගානේ කරන්න තියෙන්නේ මොකද්ද කියලා හරි ඔබට අඩුම ගානේ අහුවෙන්නට ඕනේ. මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ සත්තන එයා රූපය දැනගන්නවා වේදනාව දැනගන්නවා සංඥාව දැනගන්නවා සංකාරය දැනගන්නවා විඥාණය දැනගන්නවා. මොකද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන දැනගන්නා කොහොමද? රූපය දකිනවා රූපයේ සමුදය දකිනවා රූපයේ නිරෝධය දකිනවා රූප නිරෝධගාමිනී පටිපදාව දකිනවා. මම කලින් සූත්‍රයේ දේශනා කළා. වේදනාව දකිනවා වේදනාවේ සමුදය දකිනවා වේදනාවේ නිරෝධය දකිනවා වේදනා නිරෝධගාමිනී පටිපදාව දකිනවා. සංඥාව දකිනවා සංඥාවේ සමුදය දකිනවා සංඥාවේ නිරෝධය දකිනවා සංඥා නිරෝධගාමිනී පටිපදාව දකිනවා. සංකාරය දකිනවා සංකාර සමුදය දකිනවා සංකාර නිරෝධ දකිනවා සංකාර නිරෝධගාමිනී පටිපදාව දකිනවා. විඥාණය දකිනවා විඥාන සමුදය දකිනවා විඥාන නිරෝධය දකිනවා විඥාන නිරෝධගාමිනී පටිපදාව දකිනවා. මම මේ ඔක්කොම කලින් සූත්‍ර දේශනාවේ පැහැදිලි කළා. එතකොට මේ සත්තට්ඨාන සූත්‍රයට අනුවත් අන්න දැන් 4ක් කිව්වා රූප වේදනා සංඥා සංකාර විඥාන වල ඒක අදාළ එක රූප වේදනා සංඥා සංකාර විඥාන දකිනවා ඒකේ සමුදය දකිනවා ඒකේ නිරෝධය දකිනවා ඒකේ නිරෝධගාමිනී පටිපදාව දකිනවා ඔන්න 4යි. ඔන්න 4යි. ඒක රූප වේදනා සංඥා සංකාර දකිනවා ඒකේ සමුදය දකිනවා ඒකේ නිරෝධය දකිනවා නිරෝධගාමිනී පටිපදාව දකිනවා 4යි. තව 3ක් තියෙනවා. ඒ තමයි රූපයේ වේදනාවේ සංඥාවේ සංකාර විඥානේ ආස්වාදයේ දකිනවා 5යි. රූපයේ වේදනාවේ සංඥාවේ සංකාර විඥානේ ආදීනවේ දකිනවා 6යි. රූපයේ වේදනාවේ සංඥාවේ සංකාර විඥානේ නිස්සරණය දකිනවා 7යි. පුදුමාකාර දහම් පර්යායක්. මෙන්න මේ සත්තට්ඨාන සූත්‍රයට අනුව මේ ආස්වාද රූපයේ වේදනාවේ සංඥාවේ සංකාර ආස්වාදයේ ආදීනව දැකලා නිස්සාරණයටපත් වෙන තැන බුද්ධ ශාසනයේ සමතේ ක්‍රියාත්මක වෙනවා. ඔන්න ඔය සමතේ තමයි බුද්ධ ශාසනයේ විදර්ශනාවට පාදක සමතේ.
බුද්ධ ශාසනයේ සමතය යම්කිසි චිත්ත ඒකාග්‍රතාවයක් වගේ පහළ තියෙන එකක් නෙමෙයි. එහෙම එකකුත් බුද්ධ ශාසනය උගන්වනවා. ඒ සමතය බුද්ධ ශාසනය වගේම අන් පරිබාහිර සෑම ශාසනයකමක් තියෙනවා. ඒ පරිබාහිර ශාසනවල බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්න කලිනුත් පැවතිච්ච සමතයක් බුද්ධ ශාසනයේත් යම් පදනම් වූ අවශ්‍යතාවයක් වෙනුවෙන් පාවිච්චි කරනවා. ඒක හොඳ දෙයක් නිසා හොඳ දේ අවශ්‍යතාවයට පාවිච්චි කළා. හැබැයි බුද්ධ ශාසනයටම ආවේනික වෙච්ච සමතයක් තියෙනවා. බුද්ධ ශාසනයට ආවේනික වෙච්ච සමතය තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැමැති උපාදානීය ධර්මයන් මොනවාද? රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ උපාදානීය ධර්මයන්ගේ ආස්වාදය දැකලා ඒ ආස්වාදයේ ආදීනවය දැකලා නිස්සරණයටපත් වෙන්න කියනවා. එතකොට මේ හත සැපිරෙන්නේ එහෙමයි. ඒතර උපාදානීය ධර්මයන්ගේ බුද්ධ දේශනාවේ සූත්‍ර දේශනාවක් තියෙන උපාදානීය ධර්මයන්ගේ ආස්වාදය නැවත නැවතත් දකිමින් වෙසෙන්නේහුගේ තණ්හාව වැඩේ. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වේ, උපාදාන ප්‍රත්‍යයෙන් භව වේ, භව ප්‍රත්‍යයෙන් ජාති වේ, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ දුක්ඛ දෝමනස්ස පායාස මේ සියල්ල වේ කියලා. ඊළඟට මේකෙම ආයත් දේශනා කරන උපාදානීය ධර්මයන්ගේ ආදීනවය. උපාදානීය ධර්මයන්ගේ මේ සැකසෙන ආස්වාදයේ ආදීනවය නැවතත් දකිමින් වෙසෙන්න ඔහුගේ තණ්හාව නිරුද්ධ වේ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධේ, උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වේ. භව නිරෝධයෙන් ජාති නිරුද්ධ වෙනවා. ජාති නිරෝධයෙන් වීම තුලින් ජරා මරණ දුක්ඛ දෝමනස් උපායාස මේ සියල්ලම නිරුද්ධ වෙනවා. උපාදානීය ධර්මයන් රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ රූප වේදනා සංඥා සංකාරات එක්ක රාගයෙන් බැඳිලා ඇතිවන සුවය සොම්නසේ ආදීනවයයි දකින්න තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාරات එක්ක රාගයෙන් බැඳුනහම ඒ රාගයෙන් බැඳෙන ස්වභාවය තුල ඇතිවන සුවයක් සොම්නසක්, ඒ ඇතිවන සුවය සොම්නස ස්ථිරයි නිට්ටයයි සැපයි කියන මුලාව තුල ඉන්නේ නැතුව එහෙම මුලාවක් තුල ඔබව ගෙන යන ස්වභාවයකටයි මේක සැකසීලා තියෙන්නේ. ඒ මුලාවෙන් අත්මිදිලා හැබෑවටම මේ රූප වේදනා සංඥා සංකාරات එක්ක රාගයෙන් බැඳුනහම සැකෙන සුවය සොම්නසම දුකයි. ඒක දුකක් වෙන්නේ අනිච්ච නිසා. ඒක අනිච්චයි. අනිච්ච නිසාම දුකයි. ඒ දුක් වූ ස්වභාවය දුකක් විදිහටම දකින්න වෙනවා. ඒක සැපක් විදිහට නොදක දුකක් විදිහට දකින්න වෙනවා. පෘථග්ජන අන්ධබාල අශෘතවත් පෘථග්ජන ගෝත්‍රයටම මේ ආස්වාදය සුවයක් සැපයක් වටින දෙයක් විදිහටමයි පේන්නේ. එහෙම පේන විදිහටමයි මාර ධර්මයන් මේ සබාධම තුල මේක සකස් කරලා තියෙන්නේ. හැබැයි ශ්‍රෘතවත් ආර්ය ශ්‍රාවකයා මේ යදා පඤ්ඤාය පස්සති මේ ප්‍රඥාවෙන් මේක දකිනවා. හැබෑවට මේ ආස්වාදය අනිත්‍යයි. මේ අනිත්‍ය වූ ආස්වාදය දුක් සහිතයි. ඒ දුක් සහිත වූ ආස්වාදය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් උපාදාන කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යා ආස්වාද පරිේශණයෙන් මිදෙනවා. ඒත් පිළිබඳ උපාදානයෙන් මිදෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ හත් තැනම රූපය පිළිබඳවත්, රූපය සමුදය පිළිබඳවත්, එහි නිරෝධය පිළිබඳවත්, ඒ නිරෝධ ප්‍රතිපදාව පිළිබඳවත්, ඒ රූපයේ ආස්වාදය පිළිබඳවත්, ඒ රූපයේ ආදීනවය පිළිබඳවත්, ඒ රූපයේ නිස්සරණය පිළිබඳවත් දක්ෂ වෙනවා නම් යම් කිසි කෙනෙක් ඒ දක්ෂ යථාර්ථයේ දකින්න යථා ස්වභාවයෙන් යදා පඤ්ඤාය පස්සේ ප්‍රඥාවෙන් දකින්න දක්ෂ වෙච්ච මහානතෙම මේ බුද්ධ ශාසනයේ උත්තම පුරුෂ කියලා හඳුන්වනවා. උත්තම පුරුෂ කියලා හඳුන්වනවා.
ඒ වගේම බුදු පියාණන් වහන්සේගේ මේ කාරණා තව තවත් තහවුරු වන සූත්‍ර දේශනාවන් තියෙනවා. යම් විදිහකට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ තන්වල තන් පිළිබඳව රූපය වේදනාව සංඥාව සංකාර විඥානය පිළිබඳව අනිත්‍යානුදර්ශීව දුක්ඛානුදර්ශීව අනාත්තානුදර්ශීව වාසය කරනවා නම් කවුරු හරි කෙනෙක් රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය පිළිබඳව අනිත්‍යානුදර්ශීව දුක්ඛානුදර්ශීව මොකද්ද මේ අනිත්‍යානුදර්ශී අනිත්‍යයට අනුව දකිමින් දුකට අනුව දකිමින් අනාත්ම ස්වභාවයට අනුව දකිමින් වාසය කරනවා නම් ඒකේනා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව නොයල්මකටපත් වෙනවා. ඒකට හොඳම වචනේ කලකිරීමටපත් වෙනවා කියනකොට නොයල්මකටපත් වෙනවා. මේ නොයල්මටපත් වෙච්ච කෙනා නොයලුණු කෙනා රූප වේදනා සංඥා සංකාර වලින් මිදෙනවා. ඒ මිදිච්ච කෙනා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් තමයි මේ මිදෙන්නේ. මේ මිදිච්ච කෙනා මේ පංචස්කන්ධය දුකෙන් සදාහටම අත් මිදෙනවා. කවුරු හරි කෙනෙක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධෙහි අනිත්‍යානුදර්ශීව දුක්ඛානුදර්ශීව අනාත්මානුදර්ශීව වාසය කරනවද? එයා රූපය වේදනාව සංඥාව සංකාර විඥානය මෙයා පිරිසිඳ දකිනවා. පිරිසිඳ දැකපු කෙනා රූප වේදනා සංඥා සංකාර වලින් මිදෙනවා. එතකොට පිරිසිඳ දැක්කොත් හැබෑවට මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැක්කොත් ඒකට ආයේ බැඳෙන්න දෙයක් නැහැ. කවුද දුකට බැඳෙන්නේ? කවුද සසරට බැඳෙන්නේ? කවුද ලෝකයට බැඳෙන්නේ? එහෙම නොබැඳෙන්නේ පිරිසිඳ දැකපු කෙනා. ඒ නිසා තමයි දුක්ඛාර සත්‍ය සම්බන්ධයෙන් පිරිසිඳ දකින්න කියන්නේ. දුක ප්‍රහාණය කරන්න කියන්නේ නැහැ. දුක ප්‍රහාණය කරන්න බෑ. දුකේ සමුදයයි ප්‍රහාණය කරන්න වෙන්නේ. දුක ප්‍රහාණය කරන්න බුද්ධ ශාසනය උගන්වන්නේ නැහැ. දුක්ඛාර සත්‍ය පිරිසිඳ දකින්නයි කියන්නේ පරිඤ්ඤයයන්. දුක ප්‍රහාණය කරන්න කියන්නේ බුද්ධ ශාසනය. දුක ප්‍රහාණය කරන්න කවුරු දඟලුවත් දුක ප්‍රහාණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ප්‍රහාණය කරන්න කියන්නේ සමුදය. තණ්හාවයි ප්‍රහාණය කරන්න දුකේ හට ගැනීමයි ප්‍රහාණය කරන්න කියලා කියන්නේ. එතකොට මේ විදිහට මේ පිරිසිඳ දැකපු කෙනා මේ පංචස්කන්ධයේ පිරිසිඳ දැකපු කෙනා පංචස්කන්ධයෙන් මිදෙනවා, නොයල්මටපත් වෙනවා. ඒ පංචස්කන්ධය සම්බන්ධයෙන් නොයල්මටපත් වෙච්ච කෙනා මිදිච්ච කෙනා ඒ පංචස්කන්ධයෙන් මිදිච්ච කෙනා මිදෙනවා මොකෙන්ද? ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවෙන් දුක්ඛ දෝමනස් උපායාස වලින් මේ සියල්ලෙන්ම මිදෙනවා. මෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාසයෙන් මිදුණා කියලා කියන්නේ පංචස්කන්ධ දුකෙන් මිදුණා කියන එක. ඒතර පංචස්කන්ධ දුකෙන් මිදෙන්න නම් මුලින්ම පංචස්කන්ධයේ පිරිසිඳ දකින්න වෙනවා. පංචස්කන්ධයේ පිරිසිඳ දැකීමෙන්ම තමයි පංචස්කන්ධයට තියෙන ඇල්ම දුරු කරන්න වෙන්නේ. ඇල්ම දුරු කරනකම් එය මගේ කරගන්න එක, එය තමන්ගේ ආත්මය කරගන්න එක, එය සැපක් ලෙස දකින්න එක නැති කරගන්න බෑ. එතකොට ප්‍රඥාවෙන් දැකලමයි ඇල්ම දුරු කරන්න වෙන්නේ. ඇල්ම දුරු කිරීමෙන් තමයි උපාදානය දුරු වීම තුළ නැවත භවයක් සකස් කරන එකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. මේක මේවැනි තාක්ෂණික ක්‍රමයකට සහ නිර්වෘල් ප්‍රායෝගික ක්‍රමයකට සිදුවිය යුතුයි මිසක් ඒ කැමැති විදිහට ඕනේ විදිහට සිද්ධ කරන්න පුළුවන් එකක්වත් එහෙම සිද්ධ වෙන එකක්වත් නෙවෙයි. ඒ නිසායි බොහොම හිමින් ඔබට තේරෙන මට්ටමින් පැහැදිලි වන මට්ටමින් මේ කරුණු කාරණාවන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. එතකොට දැන් බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ කාරණාවන් පිළිබඳව පැහැදිලි කරද්දී උන්වහන්සේ මෙය තව තවත් හොඳට පැහැදිලි කරනවා. මහණෙනි,
රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංකාරය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංකාරය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. මෙන්න මෙහෙම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරනවා නම් කවුරු හරි මේ විදිහට කවුරු හරි විදසුම් නුවණින් දකිනවා නම් මෙන්න මෙහෙම දකින මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානයේ පිළිබඳව නොයල්මකටපත් වෙනවා. නොයල්මකටපත් වෙලා යා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පිළිබඳව නොයැලෙනවා. නොයල්මකටපත් වෙලා නොයැලෙනවා. නොයැලිච්ච කෙනා කෙලෙසුන්ගෙන් මිදෙනවා. කෙලෙසුන්ගෙන් මිදිච්ච කෙනා කෙලෙසුන්ගෙන් මිදුණු බව දැනගන්න ඕන හොඳ තැනක්. කෙලෙසුන්ගෙන් මිදුණයි කියලා ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති වෙනවා. මේ විදිහට කෙලෙසුන්ගෙන් මිදුණු බවට ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති වෙනකොට ජාතිය ගෙවි බ්‍රහ්මචර්යාව නිම වෙලා සිව්මග සම්බන්ධයෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ සම්බන්ධයෙන් කලයුත්ත කල කෙනෙක් බවට කතකිච්ච කෙනෙක් බවට පත් වෙනවා. එයා දැනගන්නවා රහත් බව වෙනුවෙන් තවත් වෙන කරන්න දෙයක් නැහැ කියලා. මේකදී හරි වැදගත් කාරණා ටිකක් හම්බ වෙනවා. ඔබ විවිධ වූ ධර්මයේ යම් යම් ස්තරවලදී ඔබට යම් වූ ඇතිවෙන මුලාවන් තුල ඉඳගෙන ඔබ ස්වාමීන් වහන්සේට කතා කරලා අහනවා ස්වාමීනි මට මෙහෙම දේවල් ටිකක් වුණා. ඇත්තටම මම දැන් මේ මොකද්ද මගේ தත්ත්වය? මම සෝතාපන්නයිද? මම සකදාගාමීද? අපි මේ දේශන ඇහුවා, මේ දේශන අහලා මේ විදියට හොඳට ධාරණය කරගත්ත. එහෙම ධාරණය කරගෙන අපි මේ මාර්ගයේ වඩාගෙන ඉස්සරහට ගියා. එතකොට ඒක බොහොම හොඳ තත්වයක්. ඒ වගේම මේ අනිච්ච සූත්‍රයේදී සංයුත්ත නිකායේ අනිච්ච සූත්‍රයේදී ඔබට ඔබ ඉන්න තැන ඔබ දන්න බව මේක මෙතන හොඳට පැහැදිලි වෙනවා. මේ බුද්ධ ශාසනයේ කිසිම කෙනෙක් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් වෙන්නේ නැහැ. එහෙම වෙච්ච බව, එහෙම වෙච්ච කෙනා නොදැන. ඒක කාගෙන්වත් අහලා දැනගන්න එකක් නෙවෙයි. ඒක තමන්ගෙන් අහලා දැනගන්න එකක්. තමා ලෙස ගත් කෙනාගෙන් අහලා දැනගන්න එකක්. කණුන්ගෙන් අහලා දැනගන්න දෙයක් නෙවෙයි. ඒ නිසා කාගේවත් මාර්ගඵල හොයන්න එපා කියලා කියන්නේ මේ ලෝකේ ඒ කෙනාගේ මගඵල ස්වභාවය කෙලෙසුන්ගේ දුරුවීම් පිළිබඳව දකින්න පුළුවන් එක්ක ශාස්ත්‍රූවරයට, එහෙමත් නැත්නම් ඒ අදාළ කෙනාට විතරයි. Tamanට විතරයි. අද ලෝකයේම බාහිර එකිනෙකාගේ මගඵල ස්වභාවය පිළිබඳව හොය යනවා. පින්වත් ඔබ එය දැන්ම නතර කරන්න. ඔබ බාහිර දිහාට යොමු කරගත් දෙනෙත් ඇතිව සවන් ඇතිව කටයුතු කරන ඔබ ඒ සියල්ල නතර කළා ඇතුළට යොමාගත් දෙනෙත් සවන් ඇතුව පසු වෙන්න. ඒ දෙනෙත් සවන් කියන කාරණේ ප්‍රඥාවේ දැස්, ප්‍රඥාවේ සවන් ගැනයි මම මේ කතා කරන්නේ. ඒ ඇතුළ වෙනත් ඇතුළක් තුලට නෙමෙයි ඔබ ලෙසගත් මේ පංචස්කන්ධයට නැත්නම් පංච උපාදානස්කන්ධයේ දෙසට ඔබේ සිහිය යොමු කරන්න. එහෙම යොමු කරමින් රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානය අනිත්‍යයි. එය කොහොමද අනිත්‍ය වෙන්නේ? ඒ අනිත්‍ය නම් යද නිච්ඡන්තං දුක්ඛං. ඒ අනිච්ච නම් දුකයි. යන් දුක්ඛං තදනත්තා. ඒ දුක් වූ දේ අනාත්මයි. මේ විදිහට මේ සමුදය වය ස්වභාවයක් විදිහට රූපය මේකයි, ඒ රූපය සමුදය මේකයි, ඒ රූපේ නිරෝධය මේකයි, ඒ රූපේ නිරෝධ කරන ප්‍රතිපදාව මේකයි.
වේදනාව මේකයි, වේදනාවේ සමුදය මේකයි, වේදනාවේ නිරෝධය මේකයි, ඒ වේදනාව නිරෝධ කරන ප්‍රතිපදාව මේකයි, සංඥාව මේකයි, සංඥාවේ සමුදය මේකයි, සංඥාවේ නිරෝධය මේකයි, සංඥා නිරෝධ කරන ප්‍රතිපදාව මේකයි, සංකාරය මේකයි, සංකාරයේ සමුදය මේකයි, සංකාරයේ නිරෝධය මේකයි, සංකාර නිරෝධ කරන ප්‍රතිපදාව මේකයි, විඥාණය මෙයයි, විඥානයේ සමුදය මෙයයි, විඥානයේ නිරෝධය මෙයයි, විඥාන නිරෝධ කරන ප්‍රතිපදාව මේකයි කියලා යමෙකුට තහවුරු නාද ප්‍රත්‍යක්ෂ වුණාද එන්නේ කෙනා රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය වශයෙන් දකිනවා, දුක්ඛ වශයෙන් දකිනවා, අනාත්ම වශයෙන් දකිනවා. මෙහෙම විදසුන් නුවණින් මේ පංචස්කන්ධය දකින ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ පිළිබඳ රූප වේදනා සංඥා සංකාර පිළිබඳව නිර්වින්දනයකටපත් වෙනවා. මේ විදියට නිර්වින්දනයකටපත් වෙන කෙනා මේ රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් මේ නොයලීමටපත් ස්වභාවයකටපත් වෙනවා. නොයල්මකටපත් වෙලා නොයල්මටපත් වුණු ස්වභාවය තුලින් ඉඳගෙන මේ නොයලුණු ස්වභාවය, ඇලීම දුරු කරපු ස්වභාවය, තණ්හාවෙන් මිදුණු ස්වභාවය කුමක් සම්බන්ධයෙන්ද? පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන්. පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් නොයලුණු ස්වභාවය, තණ්හාවෙන් මිදුණු ස්වභාවයකටපත් වුණු කෙනා නොයලුණු භව දැනගන්නවා. ඒ නොයලුණු ස්වභාවය තුළ යා ජාතිය ගෙවුණා, බඹසර වාසය කළා, නිම කළා. එයාගේ ජාතිය ගෙවුණා, බඹසර වැසලා නිම කරලා එයා ආර්යෂ්ටාංගික මාර්ගයේ සම්බන්ධයෙන් කල යුත්ත කෘත්‍ය ඥානය සම්බන්ධයෙන් කල යුත්ත කරලා ඉවරයි. මොකද්ද? දුක පිරිසිඳ දැක්කා, සමුදය ප්‍රහාණය කළා, නිරෝධය සාක්ෂාත් කළා, මාර්ගය වඩා නිම කළා. ඒ නිසා මෙයා රහත් බව පිණිස අනෙකක් නැතයි දැනගන්නවා. දැන් එයා දන්නවා Tamanට රහත් බව පිණිස තවත් දෙයක් නැහැ කියලා. එයා දැනගන්නවා මිදුන කෙනා මිදුණු බව දැනගන්නවා. මේකේ තියෙන වැදගත්ම දේ තමයි එයා මිදුණා නම් මිදුණු කෙනා මිදුණු බව දැනගන්නවා. දැන් සක්කාය දිට්ඨියෙන් මිදුණු කෙනා සක්කාය දිට්ඨියෙන් මිදුණු බව දැනගන්න ඕනේ. සක්කාය දිට්ඨියෙන් මිදිලා Taman සක්කාය දිට්ඨියෙන් මිදුණු බව දැන නොගෙන ස්වාමීනි මම දැන් සෝතාපන්නයිද කියලා අහනකොටම ඔබ එහෙම අහනකොටම ඔබ තුල තාම සක්කාය දිට්ඨිය තියෙනවා. ස්වාමීනි මම දැන් සෝතාපන්නයිද? ස්වාමීනි මට සම්මා දිට්ඨිය පහළ වෙලාද? ස්වාමීනි මම දැන් සක්කාය දිට්ඨිය දුරු කළාද කියලා අහනකොටම, එහෙම අහන්න හිතනකොටම ඒ අහන තැනම ඔබ තුල සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨියෙන් මිදුණු කෙනා සක්කාය දිට්ඨිය මිදුණු බව දැනගන්නවා. සම්මා දිට්ඨිය පහළ වෙච්ච කෙනා සම්මා දිට්ඨිය පහළ වෙච්ච බව දැනගන්නවා. මිදුණු කෙනා මිදුණු බව දැනගන්නවා. ප්‍රඥාව ඇති වෙච්ච කෙනා ඇති වෙච්ච අවබෝධය පිළිබඳව දැනගන්නවා. කාමරාග පටික දුරු වෙච්ච අඩු වෙච්ච කෙනා ඒ අඩු වෙච්ච බව දැනගන්නවා. කාමරාග පටික දුරු වෙච්ච කෙනා දුරු වෙච්ච බව දැනගන්නවා අනාගාමී කියලා. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා දුරු වෙච්ච කෙනා දන්නවා දැන් අරහත්ත්වයටපත් වුණා කියලා. ඒක එහෙම නොවෙන්න විදිහක් නැහැ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ ඒ මාර්ගයන් පූර්ණේ කරන කෙනා ඒ පූර්ණ වීම පිළිබඳව ඒ දැනගෙනමයි ඉස්සරහට යන්නේ. ඒ නිසා කලකදී ඒ වගේ මුලාවටපත් වෙලා ඉඳලා පස්සේ ඒ වගේ ස්වභාව ඇතිනකොට Tamanට තමන්ගේ මුලාව පිළිබඳව දැනගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් දැන් ඔයාගේ වැඩේ දැන් කරගෙන කියලා කිව්වහම ඒ කියපු දේ තුල Taman මුලාවටපත් වෙලා සතුටු වෙලා උඩඟු වෙලා හිටියානම් ඒ සක්කාය දිට්ඨිය ආදී දේවල් ඇති වෙනකොට Tamanට දැනගන්න පුළුවන් නෑ මම මේ මුලාවක ඉඳලා තියෙන්නේ. මට බොරු සහතිකයක් දීලා තියෙන්නේ. මට
කෙනෙකුට ඔබ සෝතාපන්නයි, ඔබ සකදාගාමි, ඔබ අනාගාමි, ඔබ අරිහත් කියලා. ඔබේ මාර්ගඵලය පිළිබඳව ඔබට එහෙම ඵල ස්ථීරතාවයක් ලබා දෙන්න ඔබට කමටහන් දෙන ගුරුවරයාට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔහු අනුමානෙන් ඔබට එහෙම යමක් කියනවට වඩා ඔබ තහවුරුවකින් ප්‍රත්‍යක්ෂතාවකින් ඔබටම ඔබ පිළිබඳව ඒ ඇති කරගන්නට පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට යම් ලක්ෂ 2-3ක් දීලා මේ මාර්ගය අහගෙන සෝතාපන්න වෙන්න කියලා කියන මට්ටමටම අද වෙනකොට මේ ලෝකයේ මොනතරම් මේ මාර්ගඵල ස්වභාවය සැහැල්ලුවට ලක් වෙලා තියෙන්නේ. ඒ ශ්‍රාවකයා මේ කියන අවබෝධය තුල නොපවතින නිසා. එනිසා බුද්ධ ශාසනයේ හරි අපූර්ව එකක්. එහි මාර්ගඵල මුදලට විකුණනවා තියා මේ එකම එක දහම් පදයකට හරි රුපියලක් හරි අය කරනවා නම්, එකම එක දහම් පදයක් හරි රුපියලක් හරි බලාපොරොත්තුවෙන් දේශනා කරනවා නම්, දැන් අද බොහෝ පිරිස් සමහර වෙලාවට ධර්ම දේශනාවට ආරාධනා කරාම ස්වාමින් වහන්සේකට කීයක් ගන්නවද අහනවා. ලෞතර බුදු පියාණන් වහන්සේගෙන් අහගත්ත ඉල්ලගත්ත මේ ධර්මය තව කෙනෙකුට කියන්න මුදලක් වටිනාකමක් ඒට කියන්න පුළුවන් නම් එතන සත්පුරුෂයෙක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ මේ දහමට ලන්සුවක් තියන්න බෑ. වටිනාකමක් දෙන්න බෑ. ඒ නිසා එවැනි දෙයක් අහන එක පවා මහා අපරාධයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සත්වයාගේ හිත සුව පිණිස මේ දේශනා කළ ධර්මයට රුපියල් 7 වලින් වටිනාකම් කෙසේනම් දෙන්නද? ඒ නිසා මේ කරුණු කාරණා පිළිබඳව නැවත නැවතත් සිහියෙන් මෙනෙහි කරන්නට වෙනවා. දැන් මේ දේශනා කරගෙන ආපු සියලු කාරණාන් අපි සංක්ෂිප්ත කළ සාරාංශ කළ දේශනා කළොත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි, වේදනාව අනිත්‍යයි, දුකයි, අනාත්මයි, සංඥාව අනිත්‍යයි, දුකයි, අනාත්මයි, සංකාරය අනිත්‍යයි, දුකයි, අනාත්මයි, විඥානය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට රූපය ගත්තත් රූපය අනිත්‍යයි නම් යද නිච්ඡන් තන් දුක්ඛං, එන රූපය දුකයි, යන් දුක්ඛං තදනත්තා, එනතන් රූපය අනාත්මයි. වේදනාව අනිත්‍යයි, යද නිච්ඡන් තන් දුක්ඛං, එනම් වේදනාව දුකයි, යන් දුක්ඛං තදනත්තා, එනම් වේදනාවත් අනාත්මයි. සංඥාව අනිත්‍යයි, සංඥාව අනිත්‍ය නම් සංඥාවත් දුකයි, සංඥාව දුක නම් සංඥාවත් අනාත්මයි. සංකාරය අනිත්‍යයි, සංකාර අනිත්‍යයි නම් සංකාරය දුකයි, සංකාරය අනිත්‍යයි, දුකයි නම් සංකාරයත් අනාත්මයි. විඥානය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි නම් දුකයි, විඥානය අනිත්‍යයි නම් දුකයි නම් අනාත්මයි. මේ විදියට අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධය නේතං මම නමේසෝ හමස්මින් නමේසෝ අත්තාති, බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචස්කන්ධය මම, මගේ ආත්මය කියලා තණ්හා මාන දිට්ඨි වලින් මේකට බැඳීම සිද්ධ වෙනවා. මේ අනාත්ම වූ පංච උපාදානස්කන්ධය නේතං මම නමේසෝ හමස්මින් නමේසෝ අත්තාති, මේක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා පවත්වන්න පුළුවන් ස්වභාවයක නෙවෙයි පවතින්නේ. එහෙම ස්වභාවයක් තුල පවතින මේ පංචස්කන්ධය මම, මගේ ආත්මය කියලා තණ්හා මාන දිට්ඨි වලින් උපාදානය කරගන්නවා. මෙන්න මේ උපාදානය වන ස්වභාවය ඒව මේතං යථා භූතං
සම්පඤ්ඤාය දට්ඨබ්බං මේ යතා ලෙස මනා නුවණින් දැනගත යුතුයි. එහෙම නැත්නම් ඒක මෙහෙම කිව්වත් හරි යදා පඤ්ඤාය පස්සති. එය ප්‍රඥාවෙන් දැනගත යුතු දෙයක්. ප්‍රඥාවෙන් දැනගත යුතු දහමක් පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට දුක හොයාගෙන යනවා නම් දුක හොයාගෙන යන්න වෙන්නේ පංචස්කන්ධය තුලින්මයි. ඒ පංචස්කන්ධය එමත්න පංච උපාදානස්කන්ධය තුලින් එය පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය ලෙස බෙදෙන්නේ කොහොමද වෙන් වෙන්නේ කොහොමද කියලා මුලදී සිහිපත් කළා. එතකොට එය ආශ්‍රව සහිතව උපාදානයට ප්‍රත්‍ය වූ ස්වභාවයක් තුල පවතින අතීත අනාගත වර්තමාන හීන ප්‍රනීත දුර ළඟ වූ රූප වේදනා සංඥා සංකාර විඥානයක් කියන එතනයි මේ කියන උපාදානස්කන්ධය පවතින්නේ. ඒ නිසා දුක දකින්නව නම් දකින්න වෙන්නේ මෙන්න මේ උපාදානස්කන්ධ ස්වභාවයක් තුළ. එතකොට උපාදානස්කන්ධය නැත්නම් පංචස්කන්ධය කියලා ඔබට ඒක අහු වෙන එකක්. එහෙම නැත්නම් ඔබට ඒක අල්ලන්න පුළුවන් එකක් විදිහට මේක දුක හොයන්න උත්සාහ කරන නෙමෙයි. පින්නතුනේ ඔබ යම් තැනක ඔබට ඔබ ඉන්නවා නම් යම් තැනක ඔබට ඔබව සමුදය වෙනවා නම් යම් තැනක ඔබට ඔබව උපදිනවා නම් අන්නේ ඔබට ඔබව උපදින ඔබට ඔබව සමුදය වෙන තැනයි මේ පංච උපාදානස්කන්ධය සමුදය වෙන්නේ. ඒ සමුදය වුණේ පංච උපාදානස්කන්ධයයි. ඒ සමුදය වුණේ රෝගයයි. ඒ සමුදය වුණේ දුකයි. ඒ සමුදය වුණේ ජරා මරණයි. එසේ යම් වූ සමුදයක් පවතිනාදේ සිදුවන සෑම ප්‍රත්‍ය සමුදයක් තුලම නිරෝධයක්මයි දකින්නට පවතින්නේ. ඒ ස්වභාවධර්මයේ ස්වභාවයයි. සෑම සමුදයක් තුලම නිරෝධයක් දකින්නට තියෙනවා. එනිසා පංච උපාදානස්කන්ධයටත් මෙන්න මේ ආවේනික වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන තණ්හාවෙන් ආහාරයෙන් ආදී විදිහට අවිද්‍යාවෙන් ආදී විදිහට එක් ආහාරයන්ගෙන් ආදී විදිහට කර්මයන්ගෙන් ආදී විදිහට කර්ම සමුදයෙන් රූප සමුදය වෙනවා. ආහාර සමුදයෙන් රූප සමුදය වෙනවා. තණ්හා සමුදයෙන් රූප සමුදය වෙනවා. අවිද්‍යා සමුදයෙන් රූප සමුදය වෙනවා. නිබ්බති ලක්ෂණ සමුදයෙන් රූප සමුදය වෙනවා. ආදී විදිහට මෙහෙම සමුදය වීමත් ඒ සමුදය වීම තණ්හා නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා. අවිද්‍යා නිරෝධයෙන් රූප නිරෝධ වෙනවා. කර්ම නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා. විපරිණාම ලක්ෂණ ස්වභාවයෙන් රූප නිරෝධය වෙනවා. මේ විදිහට එක් හේත් ප්‍රත්‍යයන්ගෙන් මේක සමුදයනවා වගේම ඒ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධ වෙලා යනවා. එහෙම ස්වභාවයක් සහිත පවතින පංචස්කන්ධයක් සමුදය වෙන තැනම සමුදය වන තැනම නිරෝධ වන ස්වභාවයෙන් යුක්ත මේ පංචස්කන්ධයක් මම ලෙස අරගෙන මගේ ලෙස අරගෙන තමන්ගේ ආත්මය ලෙස අරගෙන ඒ පංචස්කන්ධය තුල තමන් ඉන්නවා කියලා හිතාගෙන ඒ පංචස්කන්ධය තමන් කියලා හිතාගෙන ඒ පංචස්කන්ධය මගේ කියලා හිතාගෙන ඒ පංචස්කන්ධය මම කියලා හිතාගෙන මම තුල පංචස්කන්ධය ඉන්නවා කියලා හිතාගෙන පංචස්කන්ධය තුල මම ඉන්නවා කියලා හිතාගෙන මේකත් එක්ක පැටලි ඇලි ගැටි බැඳි මුලාවටපත් වෙවි ඒ මොහොතේ නැවතත් භවයේ සකසමින් සසර සකසමින් මේ සත්වයා දුක තුලම සැරිසරනවා. එනිසා ඔබ වයස අවුරුදු 60 70ක 80ක අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් වෙන්න පුළුවන්. මේ ධර්මයේ මනා ප්‍රඥාවෙන් විමසන අපේ තරුණ දුවෙක් පුතෙක් වෙන්න පුළුවන්. අවුරුදු 10 12 පුංචි දුවෙක් පුතෙක් වෙන්න පුළුවන්.
පින්නතුනේ ඔබට මේ ධර්මයේ පිළිබඳව මහා වපසරියක් පිරික්සන්නට දෙයක් නැහැ. ඔබ මේ බුද්ධ ශාසනයේ දුක්ඛ දකින්ට අවශ්‍ය කරන තැන මේ පංච උපාදානස්කන්ධය. එතකොට මේක කොහෙන්ද හොයාගන්නේ? මේ පංච උපාදානස්කන්ධය කිය හැමෝම කියනවා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කිව්වහම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලාත් කියනවා. ඒ රූප වේදනා සංඥා සංකාර කොහොමද තියෙන්නේ කියවම අතීත අනාගත වර්තමාන දුන ළඟ හීන ප්‍රනීත ආදී විදිහට එහෙමත් කියනවා. ඊට පස්සේ ඔය රූප වේදනා සංඥා සංකාර අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාත් කියනවා. ඔය මොකක් හරි හොයාගන්න කොහොමද මේ පංච උපාදානස්කන්ධය හොයාගන්නේ? ඒක අපි අල්ලගන්නේ කොහොමද? දැනගන්නේ කොහොමද? ඒක දැනගන්න පුතේ දැන් ඔබට ඔබ ඉන්නවා නම් අන්න එතන ඒක තියෙනවා. දැන් ඔබට ඔබ ඉන්නවා කියලා දැනෙනවා නම් අන්න එතන පංචස්කන්ධය තියෙනවා. යේ ධම්මා හේතුප්පවාතේ සංහේතුන්තතා යේ ධම්මා අන්න යේ ධම්මා කියන තැන යේ ධම්මා හේතුපසේ හේතුන්ගෙන් ප්‍රභවය වෙච්ච හේතුන්ගෙන් සමුදය වෙච්ච යේ ධර්මයක් ඇද්ද අන්නේ ඒ ධර්මය තමයි මේ පංචස් උපාදානස්කන්ධය. යේ ධම්මා හේතුප්පවාතේ සංහේතුන් තථාගතෝ ඒත්කේ හේතුව. දැන් ඔන්න අපි මේ දේශනේ පුරාවටම කිව්වේ රූපයේ සමුදය වේදනාවේ සමුදය සංඥාවේ සමුදය සංකාරයේ සමුදය විඤ්ඤාණය. යේ ධම්මා හේතුප්පවාතේ සංහේතුන් තථාගතෝ ඔන්න සමුදය. තේසංචය නිරෝධය. ඔන්න ඒකේ නිරෝධය. ඒවම් වාදී මහසන අනේ බුදු පියාණන් වහන්සේ මුළු බුද්ධ දේශනා පුරාවට ඒකලු කියලා තියෙන්නේ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යං කිංචි සමුදය ධම්මං යම් වූ සමුදය වන ධර්මයක් තියෙනවද? මොකද්ද මේ සමුදය වන ධර්මය? ඒත් ඕකයි. ඔයත් පංච උපාදානස්කන්ධයයි. ඒත් ඔබට මේ මොහොතේ ඔබ ලෙස සමුදය වන දෙයයි. මම කියාගෙන, මගේ කියාගෙන, මම දැක්කා කියාගෙන, මට ඇහුණා කියාගෙන, මට දැනුණා කියාගෙන, මටයි උනේ කියලා. මටයි උනේ, මටයි දැනුනේ, මටයි ඇහුනේ, මටයි දැනුනේ කියලා ඔබට මේ මොහොතේ ඔබේ සලායතනික අත්දැකීමක් විදියට ඇහෙන් කනෙන් චක්කුන් ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණක් ලැබුණු විටදී ඒ අරමුණත් එක්ක රාගයෙන් බැඳී ද්වේෂයෙන් ගැටී සැකසෙන මම ඒ වේදනාව වින්දේ මම ඒ සැප වේදනාව ලැබුවේ මම ඒ සැප වේදනාව ආවේ මට ඒ දුක් වේදනාව වින්දේ මම ඒ දුක් වින්දනා වේදනාව ආවේ මට ආදී විදියට ඔය මම සැකසෙන තැනයි මේ පංච උපාදානස්කන්ධය පවතින්නේ. අන්න එතනින් ඔබ පංච උපාදානස්කන්ධය හොයාගන්න. අන්න එතන සැකසෙන පංච උපාදානස්කන්ධය මේ අනිච්චයි, සංකතයි, වය ධම්මයි, කය ධම්මයි, විරාග ධම්මයි, නිරෝධ ධම්මයි කියලා කියන්නේ. ඒ නිසා මේ අනිච්ච වූ පංච උපාදානස්කන්ධය යද නිච්ඡං තං දුක්ඛං ඒක දුකයි. ඒ නිසා මේ දුක් පංච උපාදානස්කන්ධය අනාත්මයි. ඒක ඔබ නෙමෙයි. ඒක ඔබේ නෙමෙයි. නේතං මම නමේසෝ හමස්මින් නමේසෝ අත්තාති. ඒක මම කියලා ගන්න බෑ. ඒක මගේ කියලා ගන්න බෑ. ඒක මගේ ආත්මය කියලා ගන්න බෑ. කොහොමද ආත්මයක්? එහෙම කොහේ හරි දැන් ආපු කෙනෙක් නැහැ. එහෙන කොහෙට හරි යන කෙනෙක් නැහැ. මේ මොහොතේ ක්ෂණයක් ගානේ ඉපද මෙරි මැරෙන ඉපද මැරෙන ස්වභාවයක් විතරයි පවතින්නේ. ක්ෂණයක් ගානේ ඔබට ඔබව සමුදය වන තන ඉපදි මැරෙන ස්වභාවයක් විතරයි පවතින්නේ. ක්ෂණයක් ගානේ ඉපදි මැරෙන ස්වභාවයක් විතරක් පවතිද්දී කොහේ හරි ඉඳන් එන කෙනෙක් දකිනවා, දැන් ඉන්න කෙනෙක් දකිනවා, ඉන්න කෙනා කොහේ හරි භවයකට යන කෙනෙක් දකිනවා. අන්න එතන ඔබ ඉන්නවා. අන්න එතන ඔබේ දේවල් තියෙනවා. අන්න එතන ඔබට ආත්මයක් තියෙනවා. නමුත් යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං සමුදය වන සෑම ධර්මයක් තුලම නිරෝධ ස්වභාවයක් තියෙනවා. මේ මොහොත තුල ඔබට ඔබ විදියට දැනීම් හැඟීම් විදියට මම දැනගත්තා, මට දැනුණා, මට ඇහුණා, මට
මම රස වින්දා, මට ඇහුණා, මට පෙනුණා, මට දැනුණා, මම රස වින්දා, මට මතක් වුණා, මට සිහිපත් වුණා ආදී විදිහට මේ සෑම ස්වභාවයක් තුළම ඔබට ඔබව ඒ අත්දැකීමක් විදිහට ඔබට ඔබව හටගන්න, ඔබට ඔබව සමුදේවන, ඔබට ඔබ උපදින, ඔබට ඔබව ඇතිවන තැනයි මේ කියන ලෝකය, දුක, රෝගය, සසර හටගන්නේ. මේ කියන උපාදානස්කන්ධය හටගන්නේ. අන්න එතනින් ඔබ උපාදානස්කන්ධය අල්ලගන්න. අන්න එතනින් ඔබ බුද්ධ ශාසනයේ දුක හොයාගෙන යන තැන එතෙන්ට හොයාගෙන යන්න. ඔබ එතෙන්ට හොයාගෙන යන්න පුරුදුනොත් ඔබ ඇත්තටම දුක තියෙන තැන හොයාගෙන යන්න පුරුදු වෙලා. එතන හොයන්න නැතුව වෙන වෙන තැන දුක හොයන්න පුරුදුනොත් ඔබ දුක හොයාගෙන යන්නේ බුද්ධ ශාසනයේ දුක හොයන්න ඕන තැන්වල නෙවෙයි. වෙන තැන්වල. වෙන තැන්වල දුක හොයන්න පුරුදුනහම ඔබට දුක හම්බෙන්නේ. ඔබට හම්බෙනවා දුක. හැබැයි ඔබට හම්බෙන්නේ දුක්ඛාර සත්‍ය නෙවෙයි. බුද්ධ ශාසනය නම් ඔබ හොයාගන්න ඕනේ දුක නෙවෙයි, දුක්ඛාර සත්‍යයි. දැන් පිරිසිඳ දැනගත යුත්තේ දුක්ඛාර සත්‍යයි. ප්‍රහාණය කළ යුත්තේ තණ්හාවයි. සාක්ෂාත් කළ යුත්තේ නිවනයි. වඩා නිම කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට එකම කාරණාවක් සම්බන්ධව දුක පිරිසිඳ දැනන මේ ලෝකය පිළිබඳව නොයල්මකට ලෝකයේ පිරිසිඳ දකින්න තැනම මේ සියල්ලම වෙනවා. අමුතුවෙන් ආරෂ්ඨාංගික මාර්ග භාවනා පිරිසිඳ දකින්න, ප්‍රහාණය කරන්න, දැන් සමුදය ප්‍රහාණය වෙනවා කියන්නේම නිවන සාක්ෂාත් වෙනවා. නිවන සාක්ෂාත් වෙනවා කියන්නේ මාර්ගය වඩලා ඉවරයි කියන එක. මාර්ගය වඩලා ඉවරයි කියලා කියන්නෙම නිවන සාක්ෂාත් වුණා කියන්නෙම සමුදය ප්‍රහාණය වුණා කියලා කියන්නෙම දුක පිරිසිදු දැක්කා කියන එක. එතකොට මේකෙදි මේ කරන්න ගොඩාක් දේවල් නැහැ පින්නතුනේ. එතකොට ලෝකය පිරිසිඳ දකින්න තැනම, ලෝකය පිරිසිඳ දකින්නකොටම ලෝකය අතහැරෙනවා. ලෝකේ අල්ලන්න දෙයක් නැහැ, ලෝකයේ ගත යුත්තක් නැහැ, ගත හැක්කක් නැහැ, හරයක් නැහැ, මේකෙන් විසි වෙලාම යනවා. එහෙනම් ලෝකයේ පිරිසිඳ දැකීමමයි සිද්ධ වෙන්නට ඕනේ. පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දැකීමමයි වෙන්නට ඕනේ. ඒක පිරිසිඳ දකින්නකොට ආයෝකේ ඉන්න හිතෙන්නේ නැහැ. ඕකේ හොයන්න දෙයක් නැහැ. ඕකේ අල්ලගන්න දෙයක් නැහැ. ඕකේ තියාගන්න දෙයක් නැහැ. ඕකේ මම කියලා ගන්න දෙයක් නැහැ. ඕක මගේ කියලා ගන්න දෙයක් නැහැ. ඕකේ රකින්න දෙයක් නැහැ. ඕකේ සාරයක් නැහැ. ඕකේ හරයක් නැහැ. ඕකේ වටින දෙයක් නැහැ. ඕක අනිච්චයි. ඕක දුකයි. ඕක සංකතයි. ඕකේ උපාද ස්වභාවයක්, වය ස්වභාවයක් තියෙනවා. ඕකේ කය ධම්මයි. ඕක වය ධම්මයි. ඕක විරාග ධම්මයි. ඕක නිරෝධ ධම්මයි. ඕක හුලක් වගේ. ඕක මඩක් වගේ. ඕක මිරිගුවක් වගේ. ඕක දදයක් වගේ. ඕක කුෂ්ඨයක් වගේ. ඕක ඇණයක් වගේ. ඕක මහා සාපයක් වගේ එකක්. එහෙම එකකට කවුද බැඳෙන්නේ? එහෙම එකක් කවුද පවත්වන්නේ? එහෙම එකක් කවුද තියාගන්නේ? එහෙම එකක් කවුද තමන්ගේ කරගන්නේ? එහෙම එකක් කාටද ඕනේ වෙන්නේ? ක්ෂණයක් ගානේ බිදි යන ස්වභාවයක්. දිය බිබුලක් වගේ, පෙන පිඬක් වගේ, කෙහෙල් බොඩයක් වගේ, මායාවක් වගේ, මිරිඟුවක් වගේ එකක් කවුද පවත්වන්නේ? කාටද ඕනේ වෙන්නේ? අසූචි වලටත් වඩා එහා ගිය හිස් බවක් පවතින ස්වභාවයක්. ඒ නිසා මේක පිරිසිඳ දකිද්දී මේ දුක්ඛාරය සත්‍ය පිරිසිඳ දකින්නේ පංච උපාදානස්කන්ධය තුලින්. පංච උපාදානස්කන්ධය තුලින් මේ සත්‍ය පිරිසිඳ දකින්න එයා පංච උපාදානස්කන්ධයට අතහැරෙනවා. එයා ඒ සම්බන්ධයෙන් නොයල්මකටපත් වෙනවා. එයා ඒ සම්බන්ධයෙන් නිර්වින්දනයකටපත් වෙනවා. නිර්වින්දනයකටපත් වෙච්ච කෙනා ඒ සම්බන්ධයෙන් නොබැඳෙනවා, නිර්වින්දනයටපත් වෙනවා, නොයැලෙනවා. ඇලිච්ච කෙනා ඒ නොයල්මකටපත් වෙච්ච කෙනා එයා මිදෙනවා. මිදිච්ච කෙනා මිදුණු බව දැනගන්නවා. මිදුණු බව දැනගත්ත කෙනා බුද්ධ ශාසනය තුල කලයුත්ත කළ බව දැනගන්නවා. එසේ කලයුත්ත කළ බව දැන සම්මා සම්බුදු සසුනේ උතුම් වූ ආර්යයන් බවට පත්වන්න, සැබෑ සම්බුදු පුතුන් බවට, සැබෑ සම්බුදු දියණියන් බවට පත්වන්න,
පින් නැති ඔබ හැම දෙනාටම මේ උතුම් වූ සද්ධර්ම දේශනාව එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ආශිංසනය කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. දස බල බුදුන් නම් සෙල් මුදුනතින් මතු නිවන් නම් මහා සමුදුර කෙලවර කොට ඇති දසතින් අරියටඟි මග සිහිලින් සිහිල් වූ නිති සුව දෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සව් සතන් සනහා. සාදු සාදු සාදු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.